දාබර වර්බම් නාලිකා නරඹන්නෙනි ඔබ හැමට ජේසු පිහිටයි. ඔබට මතක ඇති පසුගිය සතියේ අපි සාකච්ඡා කළා පලස්තීනයේ නැත්නම් ශුද්ධ උදේශයේ භූ විෂමතා ලක්ෂණ ගැන. අපි කිව්වත් භූ විෂමතා ලක්ෂණවල ප්‍රධාන අංග 5ක් තියෙනවා. ඉන් 3ක් ගැන අපි කතා කරා. එනම් වෙරළබඩ තීරය, කඳුකරය සහ ජෝර්දාන් නදී නිම්නය ගැන. අද අපි කතා කරමු ඉතිරි කොටස් දෙක ගැන. එනම් රතු මුහුද හා සීනායි අර්ධද්වීපය 4 වන කොටස සහ 5 වන කොටස තමයි ට්‍රාන්ස් ජෝර්දානියාව. එහෙම නැත්නම් ජෝර්දාන් ගඟෙන් නැගෙනහිර කොටස ගැන. ඊට පස්සේ අද අපි යනවා තවත් අලුත් උපමාතෘකා දෙකකට මේ යටතේ. එනම් පලස්තීනයේ දේශගුණය හා එහි ස්වභාවික වෘක්ෂලතා හා ජීවීන් ගැන. හොඳයි. දැන් අපි එහෙමනම් මේ සිතියමෙන් පටන් ගමු. මම ඔබට කිව්වා දැන් අපේ අධ්‍යයනයේ භූ විෂමතා අධ්‍යයනයේ 4 වෙනි කොටස තමයි රතු මුහුද හා සීනායි අර්ධද්වීපය කියලා. දැන් මේ ඔබ ඉදිරියේ තියෙන්නේ රතු මුහුද හා සීනායි අර්ධද්වීපය පිළිබඳ සිතියම. එතකොට පළමුවෙන්ම අපි කතා කරමු මේ රතු මුහුද කියන එක ගැන. ඔබට පේනවා ගිය සතියේ අපි අවසන් කළේ මල මුහුදෙන්. මල මුහුදේ ඉඳලා මා ඔබට කිව්වා අර සුයි බේද නිම්නය තුර්කියේ ඉඳලා එන මහා සුයි බේද නිම්නය අප්‍රිකාව වෙත දුවන, ඒ කියන්නේ සුයි බේදයක් කියන්නේ පොළවේ පැලීමක්, ගැඹුරු පැලීමක්. මේ පැලීම දැන් මේ සිතියමේ තියෙනවා මොාබ්, ඊට පස්සේ සරෙඩ් අතුගංගාව මල මුහුදට වැටෙන. එයින් පස්සේ එඩොම් දේශය හරහා අරබාව කියලා කියන්නේ වියලි ප්‍රදේශය. එතන ඉඳලා එනවා ඒක ඒලාත් කියන ස්ථානයෙන් ඇතුළු වෙනවා අකබා බොක්කට. අකබා බොක්ක මා ඔබට මතක් කරලා දුන්නා රතු මුහුදේ දකුණු පැත්තේ තියෙන කුඩා මුහුදු තීරයක්. හොඳයි. එහෙනම් දැන් එතනින් මේ සුයිබේද නිම්නය ඇතුළු වන්නේ රතු මුහුදටයි. හොඳයි. දැන් අපි රතු මුහුද ගැන යමක් කියමු. රතු මුහුදේ මුළු දිග කිලෝමීටර් 1931ක්. ඒ වගේම එහි පළල කිලෝමීටර් 402 ඉඳන් 209 දක්වා වෙනස් වෙනවා. ඉතින් සෑහෙන විශාල මුහුදු ප්‍රදේශයක්. එතකොට මේකේ ගැඹුරත් තැනින් තැනට වෙනස්. සමහරක් තැන්වල මීටර් 91ක් ගැඹුරුයි. ඒ කියන්නේ ඒක සාපේක්ෂ වශයෙන් බලද්දී එච්චර ගැඹුරු නෑ. මීටර් 91ක් වුණත්. නමුත් ඊට වඩා ගොඩාක් ගැඹුරු තැන් මේ රතු මුහුදේ තියෙනවා. ඒ උදාහරණයකට සමහරක් තැන්වල මීටර් 1829ක් තරමටම ගැඹුරුයි. ජලය පැහැදිලි. ඒ වගේම පිටක නිකන් ලා නිල් පැහැති වර්ණයක් ගන්නවා. ඒ වගේම තමයි මුළු ලෝකෙම තියෙන ජල මතු පිට ප්‍රදේශවලින් උණුසුම්ම ජලය තියෙන ප්‍රදේශයක් තමයි රතු මුහුද. සෙල්සියස් වලින් ගත්තොත් අංශක 25 සිට 31 දක්වා උෂ්ණත්වයක් මේ රතු මුහුදේ ජලයේ තියෙනවා. දැන් ඔබ මගෙන් අසාවි ඇයි මේකට රතු මුහුද කියලා කිව්වේ? මොකද්ද මේකේ තියෙන රතු පාට? මේ රතු පාට කරුණු 3ක් නිසා එන්න ඇති කියලා විද්වත්තු කියනවා. එකක් තමයි මේ මුහුදේ මේ මුහුදු ප්‍රදේශයේ තියෙන නැත්නම් ජීවත් වන ට්‍රයිකොඩෙස්මියම් එරිත්‍රේයුම් කියන ඇල්ගී වර්ගයේ මුහුදු පැලෑටි වර්ග වල මල් පරවුණාම ඒවා රතු පාට වෙනවා. ඒකට මේවා මුහුදු ජලයේ පාවෙද්දී රක්ත වර්ණයක් ගන්න නිසා මේකට රතු මුහුද කියන්නට ඇති. මේ ඔක්කොම උපකල්පන.
දෙවෙනි එක තමයි මේ රතු මුහුදේ වෙරළවල් ආශ්‍රිතව තියෙන කොරල් පර රතු පැහැයක් ගන්න නිසා එතකොට උඩ ඉඳලා බලන කෙනෙකුට රතු පාටක් දැర్శණය වෙන නිසා රතු මුහුද කියලා කියන්න ඇති. ඔය දෙවෙනි හේතුව. තුන්වෙනි හේතුව වෙන්න පුළුවන් මේ දැන් මේ රතු මුහුදේ දකුණු පැත්ත සිටියමේ මේ දකුණු පැත්තේ තමයි තියෙනවා රටවල් දෙක තුනක්. රටවල් කියන්නේ අපි කියමු ප්‍රදේශ දෙක තුනක්. එතකොට එක ප්‍රදේශයක් තමයි එඩොම්. හරි ඔබට පේනවා එඩොම් කියන එක මේ සිටියමේ. ඒ වගේම තමයි අපි ගත්තොත් දැන් මේ ප්‍රදේශයෙන් දකුණු පැත්ත අරාබිය. එතකොට මේ එදොම් දේශයේත් අරාබියේ තියෙන කඳු වල ඡායාව වැටෙනවා. ඒ කඳු එක්තරා විදිහක රෝස පාටක් රතු පාටක් ගන්නවා. ඒ ඡායාව වැටෙනවා මුහුද මත. එතකොට නිකන් ජලය රතුවෙන් දිස් වෙනවා. ඉතින් මේ හේතුව නිසාත් මේක රතු පාට වෙන්න ඇති. මේ ඔක්කොම උපකල්පන. ඉතින් අපේ අධ්‍යයනයේට ඒවා අපිට උදව් වෙන ප්‍රමාණයට අපි බාර ගමු. ඒ දේවල් ඒ විදිහටම පිළිගන්න අවශ්‍යත් නැහැ. නමුත් ඉතින් මේවා මේ විද්වත්තු අධ්‍යයනය කරපු විවිධ උපකල්පන තමයි. දැන් අපි ඊට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නේ මෙතන මේ වගේ ස්ථානයකදී निराකරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපිට වෙනම පාඩමක් කරන්න වෙනවා මේ වැඩසටහන මාලාව හරහා කරන්න බෑ. ඔබ යම් දිනක නික්ම යාම ගැන අධ්‍යයනය කරනකොට ඔබට උගන්වන කෙනා ඒක මෙහෙවන පියතුමා හෝ කවුරුන් හෝ ඔබට ඒ ගැන කියලා දෙයි. නමුත් මම නිකන් ඒ ප්‍රශ්නය දැනට මතු කරනවා විතරයි. කෙලින්ම දිගටම උත්තර කියන්න යන්නේ නැහැ. උත්තරයක් තියෙනවා. නමුත් කෙටියෙන් උත්තර මිසක් ගැඹුරට යන්න කාලයක් නැහැ අපිට. දැන් මේ බලන්න මේ රතු මුහුද කියන වචනය එක්තරා විදිහකට නිවැරදි යෙදුමක් නෙමෙයි. ග්‍රීක පරිවර්තනවල බයිබලයේ ග්‍රීක පරිවර්තනවල තමයි මේ වචනේ එන්නේ රතු මුහුද කියලා. ග්‍රීක වචන වලින් කිව්වොත් තලස්සා එරිත්‍රා. තලස්සා කියන්නේ මුහුද. එරිත්‍රා කියන්නේ රතු මුහුද. නමුත් දැන් අපි දන්නවා බයිබලයේ මූලිකව ලියුනේ ග්‍රීක භාෂාවෙන් නෙමෙයිනේ. හීබ්‍රු භාෂාවෙන්නේ. හීබ්‍රු භාෂාවේ තියෙන්නේ වෙනත් වචනයක්. රතු මුහුද කියලා එකක් නැහැ. අපේ සිංහල බයිබලයේ තියෙනවා. දැන් සිංහල බයිබලයේ දිහා බලලා අපිට විනිශ්චය කරන්න එපා. අපි යන්න ඕන විද්වතුන් හැටියට බයිබලයේ ලියවුණු මූලික භාෂාවල් වලට. ඒකට අපි හේබ්‍රව බයිබලයේ ලියලා බැලුවොත් දැන් උදාහරණයකට ඔබේ සිංහල බයිබලයේ ගණන් කතාවේ 14:25. දැන් ඕක තියෙන්නේ රතු මුහුද කියලා සිංහලේ. ඒ කියන්නේ තලස්සා එරිත්‍රා. හරි. නමුත් ග්‍රීක ඕකේ අපි හේබ්‍රව බයිබලයේ ගත්තොත් ඔතන තියෙන්නේ වෙනින් දෙයක්. මොකක්ද ඒ වෙනින් දේ? ඒ තමයි යොම් සූෆ්. යොම් කියන්නේ මුහුද. සූෆ් කියන්නේ මොකද්ද? සූෆ් කියන්නේ රතු නෙමෙයි. සූෆ් කියන්නේ එකට තේරුම් කීපයක් තියෙනවා. එක පොදු තේරුමක් තමයි පන්. අපි පැදුරු යන්නේ අම්මලා. පැදුරු යන නැත්තම් වෙනත් දේවල්ට පාවිච්චි කරන පන් වර්ගයක්. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් රතු මුහුද වෙනුවට පන්විල කියලා කිව්ව හැකි. යොම් සූෆ් කියන්නේ පන්විල. දැන් ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? ඊශ්‍රායෙල් වරු එතර වුණේ රතු මුහුදෙන්ද පන්විලෙන්ද? මේක ගොඩක් ගැඹුරු ප්‍රශ්නයක්. මට මෙතෙන්දි කෙලින්ම පිළිතුරක් දෙන්න යන්නේ නැහැ. දෙන්නට පුළුවන්. නමුත් ඒකට කාලය ගත වෙන නිසා ඇත්තෙන්ම මේ පන්විල ඒ කියන්නේ පන් වලින් පිරුණු විල් ජලාශ ප්‍රදේශ තියෙන්නේ මේ රතු මුහුදු ප්‍රදේශයේ නෙමෙයි. තිබුණත් එකක් තියෙන්නේ පන් වැවෙන්නේ රතු මුහුදේ තියෙන්නේ කරදිය. කරදියේ පැලෑටි වැවෙන්නේ නැහැනේ මේ අපි කියන පන් මිරිදිය පැලෑටිය. පන් වර්ගයේ අනිකුත් ශාක.
එතකොට මේක රතු මුහුද වෙන්න බෑ. රතු මුහුද නම් රතු මුහුදෙන් උතුරු කොටසේ ඔය අපි කිව්ව බොකු දෙකේ විශේෂයෙන් සූවස් බොක්කේ සූවස් බොක්ක හා සමාන මේ ප්‍රදේශවල හැම තැනම තියෙන්නේ මඩ වගුරු, ජල වගුරු. ඒකට මේ වගුරු ආශ්‍රිතව වැවුණු පන් වැවුණු ප්‍රදේශයකට මේ යොම්සූෆ් කියලා කිව්වනම් ඒක නිවැරදි කියන්න පුළුවන්. කෙසේ වෙතත් මම දිගින් දිගට ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ සැබෑ පන්විල් එතනින් උඩට මධ්‍ය ධරණියට එනකන් තියෙන ජලාශවල පන් වැවෙනවා. එතකොට ඔය නික්මයා මහා සම්බන්ධ ප්‍රාතිහාර්යයට ඒක ප්‍රාතිහාරයක්, සැබවින්ම ප්‍රාතිහාරයක්. මම නැවත නැවත ඒක අවධාරණය කරනවා. ඒ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නට ඇත්තේ මේ පන්විල් ආශ්‍රිතව දෙවියන් වහන්සේගේ බලවන්ත වූ හස්තයෙන්ම ස්වභාව ධර්මයේ පාලනය කරන දෙවියන් වහන්සේගේ හස්තයෙන්ම මෙහි වූ වඩදිය බාධයක් වෙන්නට පුළුවන්. ඒක වෙනත් ප්‍රශ්නයක්. නමුත් කෙසේ වෙතත් මේ වචන පාවිච්චියේදී ඉතින් ඒවා විද්වතුන් එකඟ වෙලා එකතු වෙලා එකඟත්වයට පැමිණෙන්න ඕන මොකක්ද අපි පාවිච්චි කරන වචනේ කියලා මේ යොම්සූෆ් එක වෙනුවට කෙසේ වෙතත් ඔබට මා මේ ප්‍රශ්නය විවෘත කළා විතරයි. පසු කාලෙක අපි මේවට වඩාත් විද්වත් පිළිතුරු හොයාගමු. හොඳයි. ඒ ඇති රතු මුහුද සම්බන්ධව ඒකම තව කියව යුතු දෙයක් තියෙනවා. මා ඔබට කිව්වා මේ හතරවෙනි මාතෘකාවේදී අපි කතා කරන්නේ රතු මුහුද සහ සීනායි අර්ධද්වීපය ගැන. නැවත වරක් යන්න ඔබගේ සිතියමට මේ සිතියමේ පැහැදිලිව යටම රතු මුහුද මං කිව්වා වගේ දෙකට බෙදෙනවා. අකබා බොක්ක සහ සූවස් බොක්ක හැටියට. මේ අකබා බොක්කෙනුයි සූවස් බොක්කෙනුයි වට වෙලා තියෙන අර්ධද්වීපය. හරි. කියන්නේ තුන් පැත්තකින් වට වෙලා තියෙන ගොඩබිම් කොටසට තමයි සීනායි අර්ධද්වීපය. සීනායි පෙනින්සුලා හැටියට මේක දන්නනවා. මේක එතකොට මේ සීනායි අර්ධද්වීපය බයිබලයේ ඊටාම වැදගත් වෙනවා. එක දෙයක් දැම්මම ඔබට කියන්නම්. ඔබ බයිබලයේ කියවද්දි සමහර විට අහලා ඇති වචන දෙකක් මේ සීනායි කන්දට. සමහරක් තැන්වල සීනායි කන්ද කියලා කියනවා. සමහරක් තැන්වල හොරෙබ් කන්ද කියලා කියනවා. එතකොට ඔබ සමහර විට දන්නව ඇති නැත්නම් දන්නේ නැතුව ඇති. ඉදිරියේදී අපිට ඉගෙන ගන්න වෙනවා බයිබලය ගැන වඩාත් විශේෂයෙන් අපගේ ගිහියෝ බයිබලය ගැන වඩා දැනුවත් වෙන්නට ඕන. එතකොට ඔය පංච පුස්තකය මේ පළවෙනි පොත් පහ බයිබලේ මේකේ තියෙනවා මේකේ එක මූලාශ්‍රයක් නෙමෙයි. මූලාශ්‍ර හතරක් තියෙනවා. J E D P කියලා. J කියන්නේ යාවිස්. යාවේ වාදීන් විසින් රචිත කොටසක්. ඊළඟට E එලොහිස්තවාදීන් විසින් ලියපු කොටසක්. D ඩියුටරොනොමිස් ද්විතීය නීති සංග්‍රහය හා සම්බන්ධ සම්ප්‍රදායන් අධ්‍යයනය අනුගමනය කරපු අය ලිව්ව කොටසක්. ඊළඟට P කියන්නේ ප්‍රීස්ලි නොහොත් පූජක සම්ප්‍රදායන්. එතකොට දැන් මේ J සහ P නම් යාවේවාදී හා පූජක සම්ප්‍රදායේ අය ලිව්ව මේ පංච පුස්තකයේ ලිව්ව තැන්වල ඒගොල්ලෝ මේ කන්දට කියන්නේ සීනායි කියලා. අනිත් කට්ටි දෙක එනම් එලොහිස්තවාදීන් සහ ද්විතීය නීති සංග්‍රහයේ ඒ සම්ප්‍රදාය අනුගමනය කරන අය මේකට හොරෙබ් කියලා කියනවා. මේක ඉතින් එච්චර වැදගත් නැහැ. ඔබ සමහර විට මොකද මේ නම් දෙකක් එද්දී පැටලවීම් වික්ෂිප්ත වීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ ගැන කෙටියෙන් යමක් කිව්වේ. ඊළඟට ඔබ දන්නවා දැන් මේ සිතියම දිහා බැලුවොත් මේ සිතියමේ ඔබට පේන්නේ නැති කොටස වම් පැත්තේ පේන්නේ නැති කොටසෙන් තව ටිකක් එහාට යද්දි තමයි නයිල් ගඟ හා ඊජිප්තුව හමු වෙන්නේ. එතකොට ඒ ඊජිප්තුවේ බොහෝ වෙලාවට ওই පිතොම් කියන ස්ථානයේ ඉඳලා උතුරට ගිහින් ආපහු පහළට හැරිලා ඇවිල්ලා මේ ප්‍රදේශය හරහා ඇවිල්ලා ඔය සූවස් ප්‍රදේශය පහු කරලා ඊළඟට දකුණට එන්න ඇති මේ සූවස් බොක්කේ වෙරළ දිගේ ඇවිල්ලා අකබා බොක්කේ වෙරළ දිගෙන් ඔහොම ගිහිල්ලා ඒලා කියන ස්ථානයෙන්
එඩොම් මොවබ් කියන මේ ස්ථාන වලින් අන්තිමට අමෝරිවරුන්ගේ දේශයෙන් ඔය මම රතු පාට සිතක් තියලා තියෙනවා නේබෝ කන්ද මෝසෙස් අපවත් වුණේ එතෙන්දී ඊට පස්සේ ජෙරිකෝව එතනින් ටිකක් ඉහළට ගිහින් ගඟ දිගට තියෙන රේඛාව ජෝර්දාන් නදිය ඒක තරණය කළා ජෙරිකෝවේදී තරණය කළා ඒගොල්ලෝ පොරොන්දු දේශය කරා ගියා. ඉතින් මෙහිදී අපිට වැදගත් වෙන්නේ මේ කොටස මේ භූමි ප්‍රදේශය කොච්චර වැදගත් වුණාද? ඇත්තෙන්ම මේකට අපි කියනවා හොසෙයා දිවස්ප්‍රසාදිවරයා කියනවා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව එක්ක ගත කරපු මදු සමය කියලා. ඇයි එහෙම කියන්නේ? ඊශ්‍රායලය ගොඩක් දුක් විඳා මේ ඊජිප්තුවේදී දුක් විඳලා ඒකෙන් අමාරුවෙන් නිදහස් කරගෙන දෙවියන් වහන්සේ ආදරෙන් අලුත බැඳපු මනාලියක් වගේ ඇගේ කන්වලට රහස් කියමින් ආදරය පවසමින් ඇයව අරගෙන ආවා. නමුත් අපි දන්නවා ඒ ආපු ගමනේදීත් ඇය උන්වහන්සේට ද්‍රෝහි වෙලා රන්වස්සෙක් හැදුවා. ඉතින් මේ භූමි ප්‍රදේශය ඔවුන්ගේ ඉතිහාසයේ ඊටාම වැදගත් භූමි ප්‍රදේශයක්. හොඳයි. ඊළඟට ඔබට මට කියන්නට තියෙන්නේ තව එක ස්ථානයක් ගැන. එනම් කඩේෂ් බර්නයා කියන්නේ එඩොම් කියන එකට වම් පැත්තෙන් තියෙනවා කඩේෂ් බර්නයා. ඒකත් ඔය සුද්ධෝදේශයේ අන්තයේ තියෙන වැදගත් ස්ථානයක්. ඊට උඩින් තියෙනවා බියර්ෂිබා තවත් වැදගත් ප්‍රදේශයක් වෙනවා. ඒ අතර තියෙනවා නෙගෙව් කියන ඒ කාන්තාර භූමිය. මේ සේරම අරබා කාන්තාරය. නෙගෙව් කියන්නේ විශාල කාන්තාරයක්. එතකොට මේ ප්‍රදේශවල මනුෂ්‍ය වාසයන් එතරම් නැති වුණාට ඉතිහාසයේදී බයිබලයේ ඉතිහාසය තුළ විවිධ සටන් විවිධ දේවල් මේවා සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. දැන් අපි යමු අපේ අධ්‍යයනයේ මේ භූගෝලීය අධ්‍යයනයේ අවසාන කොටස එනම් ත්‍රාස් ජෝර්දානියාවට. වෙන වචනකින් කිව්වොත් ජෝර්දාන් නදියෙන් එපිට දේශයට. එතකොට මේ දේශය තමයි අර අපි හුඟක් වෙලාට අපිට පරණ කිවිසුමේ අහලා තියෙන එක දේශයන් මේ දේශයන් කීපයක්ම භාෂාන් භාෂාන්හි එළදෙන්නු භාෂාන්හි හරක් යන බයිබලයේ කතා වෙනවා. අද කාලේ මේ භාෂාන් ප්‍රදේශය සිරියාවේ කොටසක්. එවම ගිලියඩ් අම්මොන් මොාබ් ආදී ප්‍රදේශවලට අයිති මේ කොටස. මේක සාමාන්‍යයෙන් ජෝර්දාන් ගඟේ ඉඳලා ප්‍රපාතාකාර වෙන එහෙම නැත්නම් ට්‍රාන්ස් ජෝර්දාන් ප්‍රදේශයේ ඉඳලා ජෝර්දාන් නදියට අතිශයින්ම ගැඹුරු මොහොරක ආකාරයෙන්. එතකොට මේ මොහොර පලාගෙන තමයි අර අතුගංගා හතර එන්නේ. මා කලින් කිව්වා ඔබට මතකයි යාර්මුක්, ජබොක්, ආර්නොන් සහ සෙරෙඩ් කියන මේ ගංගා ජෝර්දාන් නදියට එකතු වෙන්නේ ඊටාම ගැඹුරු නිම්නයන් හදාගෙන. මෝසෙස් කානානීය ආක්‍රමණය කරන්නට ඔහුගේ සියලුම සැලසුම් කෙරුවේ මේ ජෝර්දාන් නදියෙන් එතර ප්‍රදේශයේ ඉඳලා. එතකොට මා ඔබට කලින් මතක් කරා මෝසෙස් අපවත් උනේත් ජෝර්දාන් නදියෙන් එතර තිබුණු ඔය මල මුහුදට නැගෙනහිරින් තිබූ නේබෝ කන්ද මොාබ් දේශයේ පිහිටි නේබෝ කන්දෙදි කියලා. ඒ වගේම තමයි ඊට පස්සේ ජෝෂුවා සිය සෙනග මේ ප්‍රදේශයේ ඉඳලා සේනා රැස් කරලා ඉවර වෙලා ජෙරිකෝ නගරේ පවුරු වලඩු බිඳ හැරලා පොරොන්දු දේශය වෙත ඇතුල් වුණා. දැන් මේ භූ විෂමතාවයන් අවසන් කරන්නට මා ඔබට තවත් සටහනක් පෙන්නනවා. ඊටම කෙටියෙන් අපි මේ සටහන දිහා බලමු. ඒ තමයි හරස් කැපුම් දෙකක් ශුද්ධෝදේශේ පලස්තීනයේ. බටහිර සිට නැගෙනහිරට කළ හරස් කැපුමක් සහ
උතුරේ සිට දකුණට කරලා හරස් කැපුමක්. දැන් බලන්න මේ බටහිර සිට නැගෙනහිර දෙසට කරලා තියෙන හරස් කැපුමේ අපි වම් පැත්තෙන් පටන් ගමු. මධ්‍යධරණි මුහුද. මධ්‍යධරණි මුහුදෙන් පස්සේ ඔන්න භූමියට ඇතුල් වෙන ඔය ජොප්පා කියන එකට යටින් මේ හරස් කැපුම ඇතුල් වෙන්නේ. එතන ඉඳලා කෙලින්ම ඉහළට නගිනවා ජෙරුසලම. ජෙරුසලම සෑහෙන ඉහළ මට්ටමක පීටි එක. ඊට පස්සේ එතන ඉඳලා ජෙරිකෝව හරහා වැටෙනවා භූමිය පහළට එනවා මල මුහුද හරහා. මල මුහුද වගේ මල මුහුද එහෙම නැත්නම් ජෝර්දාන් නදිය. ඊළඟට ජෝර්දාන් නදියෙන් එගොඩ වුණාම මවුන්ට් නේබෝ නැත්නම් නේබෝ කන්ද. ඊට පස්සේ එහා පැත්තෙන් ඔය දැන් මතක තියාගන්න ඔය නේබෝ කන්ද සහ අනෙක් දකුණට තියෙන ප්‍රදේශ ඔක්කොම අද ජෝර්දානයේ නැමැති රටට අයිති. ඊළඟට මේ උතුරු දකුණු හරස් කැපුම අපි අරගත්තොත් අපි පටන් ගමු දකුණු පැත්තෙන් මවුන්ට් හර්මොන් කන්ද. හර්මොන් කන්ද තමයි උසම. හර්මොන් කන්දේ ඉඳලා බලන්න භූමිය කොච්චර ශීඝ්‍ර පතනයක් භූමියේ තියනවද කියලා. ඩෑන් කියන ස්ථානයට පහත් වෙලා ඊපස්සේ ආයි ටිකක් ඉහළ ගිහින් ඊළඟට ගලීල මුහුද. ගලීල මුහුදට පස්සේ ටිකක් උසයි තාබෝර් කන්ද. ඊට පස්සේ ජෙරිකෝව, ජෙරුසලම, බෙර්ෂීබා සහ අන්තිමේදී අර කාන්තාර ප්‍රදේශ. හොඳයි. එතකොට මේකේ අපිට පේනවා කොච්චර විවිධත්වයක් මේ දේශයේ තියෙනවද කියලා. මේ දේශය ඔබ ගිය දවසක ඔබට තේරෙයි මොනතරම් ලස්සනද මේ අපේ පුංචි රට වගේ පුංචි රටක් ඒකත්. ඉතින් දෙවියන් වහන්සේ ලොකු දේශ තෝරගත්තේ නැහැ. උන්වහන්සේ මේ දේශය නමුත් සෞන්දර්යයෙන් අනුවන වූ දේශය උන්වහන්සේගේ වැඩබිම හැටියට තෝරගත්තා. හොඳයි අපි ඊළඟ ලබන සතියේ අපි යමු අලුත් මාතෘකාවකට අලුත් උපමාතෘකාවකට එනම් දේශගුණය හා ස්වභාවික වෘක්ෂලතා ගැන කතා කරන්නට. නැරඹූ ඔබ හැමට ජේසු පිහිටයි.